වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. පුහුණුව ලබන උපාධිධාරීන් 53,000කට ඉදිරි මාස කිහිපයේදී රාජ්‍ය ආයතනවල රැකියා. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජගත් මානව හිමිකම් රැකීමට ශ්‍රී ලංකාව සූදානම්. ජිනීවාහිදී ඉදිරිපත් වූ 46 එක යෝජනාවේ බාහිර ක්‍රියාමාර්ග යෝජනාව රජය ප්‍රතික්ෂේප කරයි. සාර්ථක එන්නත්කරණය හමුවේ කඩිනමින් රට විවෘත කිරීමට හැකි බවට ප්‍රකාශ. කුමන ව්‍යසන තත්ත්වයක් මැද්දේ වුවත් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කරන බව රජය අවධාරණය කරයි. අසත් සාලිගේ ඇපෙයිලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි. වසංගත තත්ත්වයක් තුළ විපක්ෂ නායකවරයා මැතිවරණයක් ඉල්ලීම එක්සත් ජාතික පක්ෂයේ විවේචනයට. ලොව ප්‍රථම අධිතාක්ෂණික ජංගම දැඩි සත්කාර ඒකකය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ. රාජසන්ත කළ කහ කිලෝග්‍රෑම් ලක්ෂයක් වෙළඳ පෙළට. චීනයෙන් ඇෆ්ගනිස්තානයට කොවිඩ් එන්නත් ලක්ෂ 30ක්. තවත් ආහාර සහ ඖෂධාධාරද පිරිනැමේ. අවසන් 20 තරගයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කම්. ලසිත් මාලිංග 20 තරගවලින්ද සමුගනී. දැනට පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 53,000ක පිරිස මාස 3ක් ඇතුළත රාජ්‍ය ආයතනවල රැකියා සඳහා අනියුක්ත කෙරේ. එම උපාධිධාරීන් කඩිනමින් රැකියා සඳහා යොමු කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමතිවරුන් කිහිප දෙනෙකුට පවරා තිබේ. උපාධිධාරීන්ට ලබා දෙන රුපියල් 20,000 පිළිබඳ ගැටලුවක් ඇතනම් ඒ පිළිබඳව සොයා බලා හිඟමුදල් ලබා දීමටද ක්‍රියා කෙරේ. ඒ සම්බන්ධව කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ඩලස් අලහප්පිරුම මහතා කරුණු පැහැදිලි කළේය. සුදුසු ස්ථාන හඳුනා ගැනීම විශේෂයෙන් 18,53,000න් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ගුරුවරුන් ලෙස ස්ථානගත කිරීමටයි ආණ්ඩුව අදහස් කරේ. එම කටයුතු අවසන් වෙච්ච නැති නිසා කිරීමක් ආවා. නමුත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මාස 6කට වැනි කාලයක් දුක් කිරීම සාධාරණ නැහැ. ඒ නිසා ඉතාම කෙටි කාලයකින් මාස 2-3ක් ඇතුළත ඒ කටයුත්ත સમાપ્ત කරන්නයි කියලා ගරු අධ්‍යාපන ඇමතුමාටත් ගරු ජනක තෙන්නකෝන් ඇමතුමාටත් ඒ වගේම වාසුදේව නානායක ඇමතුමාටත් වගකීමක් විදියටම පැවරුවා. මාස 3කට අඩු කාල සීමාවකදී මේ කටයුත්ත સમાપ્ત කළා. 53,000ක් වූ අපේ දූ දරුවන් අවශ්‍ය රාජ්‍ය ආයතනවලට ඔවුන්ගේ සේවය ලබා දීමට කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරා. යම් මත මීට සති 2කට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කරාම නැවත රැකියාවලට බඳවා ගැනීම తాවකාලිකව අත්හිටවන්නේ කියලා මේ උපාධිධාරී දූපුතුන්ට අදාළවත් එක එහෙමයි කියලා යම් සමාජ මාධ්‍යකින් ප්‍රවෘත්තියක් නිර්මාණය වෙලා තිබුණා. ඒතර අද වෙනකොට පැහැදිලි ඒක එහෙම නෙමෙයි කියලා. ඒ මොහොතේ මේ 53,000ක් දූපුතුන් කලබලයටපත් වුණා. තම පුද්ගලිකව කතා කරා විශාල ප්‍රමාණයක් අපේ මාතර දිස්ත්‍රික්කයේ. ඉතින් නමුත් එසේ වන්නේ නැහැ. නියත වශයෙන්ම මේ ඊටාම කෙටි කාලයකදී ඒ කටයුත්ත නිමා කරાવી ඒක කැබිනට් එකේ සමස්ත කැබිනට් මණ්ඩලයේම වගකීමක් විදියටත් අපි තේරුම් ගන්නවා. ඇමතිවරුන්ගේ විදේශ සංචාරය උපරිමාකාරයෙන් අඩු කර ඇතැයි අලහප්පිරු මහතා කීවේය. මහජන බදු මුදල් අනිසි ලෙස භාවිත කිරීමක් නොමැත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ජනාධිපතිතුමා සහභාගී වීම රටක් ලෙස ඉතා වැදගත් වෙන බව ඒ මහතා කියා සිටී. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අප විසින් ස්වේච්ඡාවෙන් බාරගත් ජාත්‍යන්තර බැඳීම් වලට අනුකූලව ජගත් සංවිධානය නියම කරන ලද මානව හිමිකම් පද්ධතිය වෙත ශ්‍රී ලංකාවේ ශක්තිමත් සහ අඛණ්ඩ සහයෝගීතාව පළ කරන බව ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. ජිනීවාහි පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සලේ 48 වෙනි නිත්‍ය සැසිය අමතමින් ඔහු ඒ බව කීවේය. ජනතාවගේ යහපත උදෙසා සාමය ආරක්ෂාව හා ස්ථාවරභාවය රටේ තහවුරු කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ශක්තිමත් කොට ඇත. 2019දී ජනාධිපතිවරණය මෙන්ම ඉකුත් වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයටද ඉහළ මට්ටමින් ඡන්දදායකයන්ගේ සහභාගීත්වය ලැබී තිබේ. පළාත් සභා මැතිවරණයද ඉක්මනින් පැවැත්වීම රජයේ අරමුණයි. බරපතල ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ LTT සමාජිකයන් 16 දෙනෙකුට මෑතකදී ජනාධිපති සමාව පිරිනැමුණි.
විනාශකාරී කොවිඩ් වසංගතය හමුවේ වුවත් දේශීය ක්‍රියාවලිය සතුරුදායක ලෙස පවත්වාගෙන යනු ලැබේ. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අනිකුත් ආයතන සමග සහයෝගයෙන් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුව සකස් කර අවසන් කරමින් සිටී. වන්දිගෙවීමේ කාර්යාලය මෙම වසරේදී හිමිකම් ඉල්ලීම් 3375ක් සකස් කර ඇත. ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය කරුණු 8කින් යුතුන් ක්‍රියාකාරී සැලැස්ම අඛණ්ඩව ක්‍රියාත්මක කරයි. තිරසර සංවර්ධන ඉලක්ක 16 පිළිබඳ මෙහෙයුම් කමිටුව සාමය යුක්තිය හා ශක්තිමත් ආයතන වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියා කරමින් සිටී. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පිළිබඳව නැවත සලකා බැලීම සහ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව එය ගෙනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර තිබේ. මේ මාස අවසානයේදී අමාත්‍ය මණ්ඩලයට ඒ පිළිබඳ වාර්තාවක් ලැබෙනු ඇත. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ සිද්ධි සොයා බැලීමටත් එම නඩු කඩිනමින් විසඳීමටත් නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක් පත් කර ඇත. වගවීම සහ අතුරුදන් වූවන් පිළිබඳ ගැටලු විසඳීම සඳහා කලින් පැවති කොමිසන් සභාවල නිර්දේශ නැවත සලකා බැලේ. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කොමිසන් සභාවක් පිහිටුවා ඇත. එම කොමිසන් සභාව සිය අතුරු වාර්තාව දැන් ජනාධිපතිතුමා වෙත බාර දී තිබේ. අවසන් වාර්තාව ඉදිරි මාස 6දී ලැබෙනු ඇත. පාස්කු ඉරුදිනක එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් සොයා නඩු පවරමින් සිටි. දේශීය ක්‍රියාවලියක් මගින් අදාළ කරුණු පිළිබඳව ශක්තිමත් ලෙස ක්‍රියා කරනු ලැබේ. එම නිසා 46 එක යෝජනාව මගින් පිහිටවන ලදැයි කියන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබේ. කොවිඩ් වසංගතය හමුවේ රට දැඩි අභියෝගවලට මුහුණ දෙමින් සිටි. එහෙත් ප්‍රජාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ සැපීම කළ යුතුය. වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වගවීම සංහිඳියාව මානව හිමිකම් සාමය හා තිරසර සංවර්ධනය යන කරුණු සම්බන්ධව විශාල ප්‍රගතියක් ලබා ගැනීම සඳහා කැප වී සිටින බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය. කඩිනමින් රට විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඇමති නාමල් රාජපක්ෂ මහතා පවසයි. මෙවන විට එන්නත්කරණය සාර්ථකව සිදු කෙරමින් පවතී. ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් ශක්තිමත් රටක් ගොඩනැගී හැකේ රට විවෘත කිරීමෙනි. එක් නිලධාරීන්ගේ හා වෛද්‍යවරුන්ගේ පෞද්ගලික මත තිබේ. එවැනි මත ප්‍රකාශ කිරීමට හා තීන්දුව ගැනීමට ඔවුන්ට අයිතියක් ඇත. ආණ්ඩුවක් ලෙස එම උපදෙස් ක්‍රියාත්මක කිරීමද සිදු කෙරුණි. දයක් නගන සියක් නගර වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කරමින් ඔහු මේ බව කීවේය. ලබන සඳුදා සිට රට ක්‍රමානුකූලව විවෘත කිරීමේ හැකියාව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. කොරෝනා සාධිතයන්ගේ හා මරණවලද අඩුවක් දැන් පෙන්නුම් කරයි. මේ අතර එන්නත් මාත්‍රා 2 ලබා නොමැති නම් මන්නාරමේ ජනතාවට හෙට සිට දීවර කටයුතුවල යෙදීම හෝ පොදු ස්ථානවල ගැවසීම තහනම් කර තිබේ. මන්නාරම කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගැනුණි. ශනික පරීක්ෂා කිරීම්වලදී ජනතාව සතුව කොවිඩ් කාඩ් පත තිබිය යුතුය. එම දීවරයන් වැඩි වශයෙන් වෙනත් විදේශීය දීවරයන් සමග කටයුතු කිරීම මෙම තීරණය ගැනීමට හේතුවයි. විශේෂයෙන්ම මේ වෙලාවේ රජයට විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ ප්‍රධානී හැටියට සති 4ක් ලොක්ඩවුන් එකක් ප්‍රකාශයට පත් කිරීම තුළ අපි දකින රෝගීන්ගේ අඩුවීමක්, ඒ වගේම මරණවල අඩුවීමක්, සමහර අය මොන චෝදනා එල්ල කෙරුවත් මේ සති 4ක කාලය තුළ මේ ලොක්ඩවුන් එක විශාල පිටිවහලක් වුණා රෝගීන්ගේ අඩුවීමට. ඒ වගේම එන්නත්කරණය කඩිනම් කෙරුවා. එන් මෙතෙක් එන්නත් නොලබා ගත්ත අය ගෙවල් වලට ගිහලා හොයාගෙන විශේෂ අවුරුදු 60ට වැඩි අය හඳුනාගෙන ඔවුන්වත් එන්නත් කිරීමට කටයුතු කරගත්තා. ඒ ක්‍රියාවලියන් දෙකම වගේම ජනතාවගේ සහයෝගයත් එක්ක රෝගීන් වාර්තා වීමේ අඩුවීමක්, මරණවල අඩුවීමක් අපි දකිනවා. මම හිතන්නේ දැන් සති 4ක කාලය හොඳටම ප්‍රමාණවත් රෝගීන් අඩු වෙනවා, මරණ අඩු වෙනවා. ඒ නිසා ඉදිරියේදී මම හිතන්නේ ලබන සමුදායෙන් පස්සේ රට වහයි කියලා රට විවෘත කරලා අලුත් ජීවන රටාවකට මේ කොවිඩ් එක්ක එන්නත්කරණය සහ අනිකුත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්.
අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කුමන ව්‍යසනයක් පැමිණියත් නැවැත්විය යුතු නැතැයි අමාත්‍ය ඩලසල් හපිරු මහතා පවසයි. කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ කොටි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පැවති අවස්ථාවේදී පවා අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කළ බවයි. එලෙස සංවර්ධන කටයුතු සිදු නොකරන්නේ නම් රටට ඉදිරි ගමනක් නොමැත. සංවර්ධන දර්ශකවල පහළගයක් ගන්නා රටවල පවා කොවිඩ් තත්ත්වයේ මැද්දේ ඔවුන්ගේ සංවර්ධන කටයුතු අඩාල කර නොගන්නා බව ඒ මහතා පෙන්වා දෙයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අසත් සාලි මහතා නිදහස් කරන්නයි කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද ප්‍රතික්ෂේප කළේය. සිද්ධියට අදාළව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. එවැනි අවස්ථාවක සැකකරු නිදහස් කළ නොහැකි බව මහේස්ත්‍රාත්වරයා කිව්වේය. කොරෝනා වැනි වසංගත තත්ත්වයක් පැතිරෙන මොහොතක මැතිවරණයක් පැවැත්විය යුතුයයි විපක්ෂ නායකවරයාගේ මොළය පරීක්ෂා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. මැති ඇමතිවරුන් හා නිලධාරීන් මාරු කිරීමෙන් ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව ඔහු පෙන්වා දෙයි. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද බොහෝ පිරිසන් තම දේශපාලන න්‍යාය පත්‍ර පමණක් ක්‍රියාත්මක කරන බව ඒ මහතා පෙන්වා දෙයි. කොවිඩ් ප්‍රතිකාර සඳහා ප්‍රථම ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍යංශ වෙත බාර දීම අද පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කෙරිණේ. මේ ආදි තාක්ෂණික වෛද්‍ය උපකරණ වලින් යුත් ලොව ප්‍රථම ජංගම දැඩි සත්කාර ඒකකයේ ලෙස සැලකේ. අඩි 40ක දිගින් යුත් අඩි 12ක පළලින් යුත් කන්ටේනර් කොටස් දෙකක් සම්බන්ධ කොට මෙය සකස් කර තිබේ. ඒ සඳහා රුපියල් කෝටි 5ක් පමණ වැය කර ඇත. මෙය ඇඳන් 3කින් සමන්විතයි. මෙහි ප්‍රතිකාර ලබන රෝගීන්ව පැය 24 පුරා CCTV කැමරා පද්ධතියකින් නිරීක්ෂණය කළ හැක. ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් සමාගම මෙය ප්‍රධානය කර තිබේ. එම අවස්ථාවට අමාත්‍ය කෙහිලි රඹුක්වැල්ල මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණරත්න යන මහත්වරුද එක් වූහ. මැතිවරණවලදී අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවක සුවිශේෂී තීන්දුවක් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණේ. ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලයේදී ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබා දී ඇත. ඒ සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවක තීන්දුව ඊයේ මොනරාගල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව අල්ලස් ලබා දී ජයග්‍රහණය කළ අපේක්ෂකයාගේ පළාත් පාලන මන්ත්‍රී ධුරය අහෝසි විය. ඊළඟට වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත් කරන්නයි අධිකරණය නියෝග කළේය. පැෆරල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව මෙම නඩුව ගොනු කර තිබුණි. තේ කර්මාන්තයේ මෙන්ම දේශීය කිරි කර්මාන්තයේද විදේශ විනිමය උපයාගත හැකි විශාල කර්මාන්ත ශේෂ්ත්‍රයක් බව පැල්වත්ත කිරි ආයතනයේ සභාපති ආර්යශීල වික්‍රමනායක මහතා පවසයි. විශේෂයෙන් මෙරට කිරි නිෂ්පාදන ජපානය චීනය වැනි රටවලට අපනයනය කිරීමට ක්‍රියා කළ යුතුයයි ඔහු පෙන්වා දෙයි. මේක මහා විශාල කර්මාන්තයක්. කිරි විතරක් නෙවෙයි අනිත් සියලුම කර්මාන්ත අපි මේක ගොඩදා ගන්න ඕනේ. මේක අපේ රට ඩොලර් එක රුපියල් 2-3ට බස්ස ගැනීම තමයි අපේ ප්‍රධානම කර්මාන්තය. ඒ සඳහා කළ යුතු එකම දේ පිටරටින් කියන කිසි දෙයක් පරිභෝජනය නොකර අර ලුණු ගොවියෝ ලුණු උඩ වාඩි වෙලා ඉන්නවා. අල ගොවියෝ අල උඩ වාඩි වෙලා ඉන්නවා. එහෙම තියාගෙන අර රටෙන් මේ රටෙන් ගෙනහැලා කනවනම් ඒවත් හොඳයි කියලා කියනවනම් මාධ්‍යවල ඇවිල්ලා මහා විශාල දේශපාලඥයෝ නෑ අපි ගෙනහැලා ගන්න ඕන කියනවනම් ඉතින් මේ වගේ අපරාධ රටට කරලා කවදාත් මේ රට ගොඩ එන්න බෑ. අපි වැඩි හිටියන් නැටිලා අපේ මේ යුතුයකම දරුවන් වෙනුවෙන් කළ යුතුයමයි කරනවාමයි. දෙමළ මහා කවි ಭಾರತಿගේ ජීවිත කතා වලලා ග්‍රන්ථයක් නිකුත් කෙරේ. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා එහි කර්තෘවරයයි. මහා කවි ಭಾರತಿ මිය ගොස් වසර 100ක් පිරීම නිමිත්තෙන් එම ග්‍රන්ථය එළි දක්වා ඇත. දකුණු ඉන්දිය දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කොට ඇත. සැප්තැම්බර් 11 වෙනිදා මේ මහා කවි ಭಾರತಿ මිය ගිහිල්ලා හරියටම අවුරුදු 100යි. මීට කලින් ලංකාවේ මේ මහා කවි ಭಾರತಿ ඉපදිලා අවුරුදු 100ක් නිමිත්තෙන්
මේ රටේ පළවෙනි වතාවට ಭಾರತೀಯ සිංහල ජනයාට හඳුන්වා දුන්නා ප්‍රේම්ජී ඥානසුන්දරම් නැමැති පුද්ගලයා ඔහුගේ අධීක්ෂණයෙන් ಭಾರತೀಯ පද්‍ය නමින් කෘතියක් නිකුත් කළා උපත් සියවසට ඉපදලා අවුරුදු 100ක් යනකොට මම ඒ කවියා මිය ගිහින් අවුරුදු 100කට පස්සේ 100ක් පිරිමි නිමිතෙන් මේ දෙමළ මහා කවි ಭಾರತೀය නැමැති කෘතිය පළ කළා. මේළඟට ප්‍රමුඛ පුවත. මහජන බැංකුවෙන් රන් පවුමකට ලබා දෙන අත්තිකාරම් මුදල් දැන් තවත් වැඩි කළා. ඔබේ රන් බහඬ සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් සේවාව. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රාජසන්ත කළ වියලි කහකැබලි සහ කහකුඩු කිලෝග්‍රෑම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් කුළුබඩු අලෙවි මණ්ඩලය වෙත මුදා හැර තිබේ. මේවා ඉකුත් මාසයේදී රේගුවෙන් මුදාහල ඒවාය. මෙම කහ පරිභෝජනයට සුදුසු දැයි දැන් පරීක්ෂණ කෙරමින් පවතී. ඉන්පසු කුළුබඩු අලෙවි මණ්ඩලය සහ සතු සහරහා ජනතාවට අලෙවි කෙරෙනු ඇත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. පොළොන්නරුව පළුගස්තමන මහාවිද්‍යාලයේ ශ්‍රවණාගාර ඉදිකිරීම් අතරමඟ නැවතී තිබේ. ආසන 1500කින් යුත් මෙහි ඉදිකිරීම් ආරම්භුනේ 2017 වසරේදීය. කෙසේවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පොළොන්නරුවේ කළ සංචාරයෙන් පසු එහි ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඒ පිළිබඳව සොයා බලනු ලැබේ. විදෙස් පුවත්. චීනය ඇෆ්ගනිස්තානයට කොවිඩ් එන්නත් ලක්ෂ 30ක් ප්‍රදානය කරයි. හදිසි අවශ්‍යතාවක් සේ සලකා එය ප්‍රදානය කර තිබේ. ඉදිරියේදී ඇෆ්ගනිස්තානයට ඇතිවිය හැකි ආහාර දුෂ්කරතාවලදී උදව් කිරීමටද චීනය සූදානමින් සිටි. ඉදිරි සති කිහිපයේදී යුවාන් මිලියන 200ක ඖෂධ ඇෆ්ගනිස්තානයට සපයනු ඇත. ඇෆ්ගනිස්තානයේ ස්වෛරීත්වයට ගරු කරමින් තම රට ඔවුන් සමග සහයෝගයෙන් ක්‍රියා කරන බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ චීන නීති නියෝජිත චේන් ෂූ මහතා පවසයි. රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් සහ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් අතර සාකච්ඡාවක් මොස්කව්හිදී පැවැත්වුණි. සිරියාවේ ත්‍රස්තවාදය පාලනය කිරීම සඳහා රුසියාව ලබා දුන් සහායට සිරියානු නායකයා ප්‍රසාදය පළ කළේය. මෙවන විට සිරියාවේ ඉඩ්ලිබ් පළාත හැර සෙසු සියලු ප්‍රදේශවල බලය තහවුරු කර ගැනීමට සිරියානු හමුදාව සමත් වී තිබේ. රුසියානු හමුදා කාණ්ඩ කිහිපයක්ම මෙවන විට සිරියාවේ ස්ථාපිත කර ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් වසර 2050 වන විට ලෝකයේ මිලියන 216ක ජනතාවකට බලපෑම් සිදුවනු ඇතැයි ලෝක බැංකුව වාර්තාවක් පෙන්වා දෙයි. විශේෂයෙන් එහිදී මිනිසුන්ගේ ජීවනෝපායට බලපෑම් එල්ල වේ. අප්‍රිකාවේ සහරා කලාපයට වැඩිම බලපෑමක් එල්ල විය හැකිය. එම ප්‍රදේශවල මිලියන 86ක පමණ ජනතාවක් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමේ හැකියාව වැඩිය. දකුණු ආසියාවේ එම පිරිස මිලියන 40කි. ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයේ සිටින අවස්ථාවේ දිනකට ඩොලර් මිලියන 290ක් වැය වී ඇතැයි එරට බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලය කළ සොයා බැලීමකදී තහවුරු වී තිබේ. එලෙස දවස් 7300ක් සඳහා වැය කර ඇත. ඒ අනුව එම වසර 20දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඇමරිකාව වැය කර ඇති මුදල ඩොලර් ට්‍රිලියන 2 ඉක්මවයි. මෙම මුදල් වලින් ප්‍රකෝටිපතියන් කිහිප දෙනෙකුද බිහි වී ඇතැයි හඳුනාගෙන ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මෙරට ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදිකළ නව කැලණි පාලම දෙස් විදෙස් ආකර්ෂණය ලැබෙන පරිදි විදුලියෙන් ආලෝකමත් කර තිබේ. ඊයේ එම විදුලි ආලෝක කරන පද්ධතිය අත්දැක බැලීම සිදු කෙරිණ. නව කැලණි පාලම කොළඹ නගරයේ සුන්දරත්වය තවත් වැඩි කරයි. කැලණි ගඟේ සුන්දරත්වය සහ පාලමේ අලංකාරය පෙන්눔 කිරීමට එම විදුලි ආලෝක පද්ධතිය සමත් වී ඇත.
දියුණු රටවල් පාලම් අලංකරණයට යොදා ගන්නා ක්‍රමවේද මෙහිදී භාවිත කර තිබේ. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර තුන්වන ඕවර් 20 ක්‍රිකට් තරගයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වේ. බොහෝ විට බානුක රාජපක්ෂ වෙනුවට අවිෂ්ක ප්‍රනාන්දු කණ්ඩායමට එක්වනු ඇත. එමෙන්ම කමිදු මෙන්ඩිස් හටද අද අවස්ථාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිලේ කගීසෝ රබාදා වෙනුවට වියාන් මුල්ඩ කැඳවනු ඇතැයි ආරංචි මාර්ග කියයි. මෙම තරගය 20 අංක 1 පන්දු යවන්නා වන දකුණු අප්‍රිකාවේ ටබ්‍රාස් ශම්සි හට විශේෂයෙන් වැදගත් වෙයි. ඔහුගේ 20 කඩලු 50 සඳහා තවත් අවශ්‍ය වැත්තේ එක් කඩුල්ලක් පමණි. තරගයේ තව ස්වල්ප වේලාවකින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භයි. මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග පන්දුවාර 20 තරඟවලින්ද සමගැනීමට තීරණය කර තිබේ. ඕවර් 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී මෙරට සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් නිකුත් දිනවල ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පිළිබඳව අවධානය යොමු කෙරුණි. ලසිත් මාලිංග මෙන්ම මහිල ජයවර්ධන කෙරෙහිද අවධානය යොමු වී තිබේ. ජයවර්ධන විදේශ කණ්ඩායම් කිහිපයකම පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කළ අතර ඒ බොහෝ අවස්ථාවලදී අදාළ කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙවර 20 ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් රැසක් උපදේශකයන් පත් කර තිබේ. ඉන්දියාවෙන් හිටපු ක්‍රීඩක මහෙන්ද්‍ර සිං ධෝනි නම් කළ අතර දකුණු අප්‍රිකාව ජේ.පී. දුමිනි පත් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ජෝන් කේල් සමූහ ව්‍යාපාරය අඛණ්ඩව 16 වන වරටත් LMD මගින් ප්‍රකාශයට පත් කෙරෙනු මෙරට වඩාත්ම ගෞරවනීය සමාගම සහ ආයතන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් විය. මුල්‍ය කාර්ය සාධනය ගුණාත්මක බව කළමනාකරන පැතිකඩ නවෝත්පාදනය ඇතුළු තවත් අංශ 12ක් යටතේ එම ආයතනය පළමු ස්ථානයට පත්විය. ලැයිස්තුගත සමාගම්වල කළමනාකරුවන් හා ඉහළ මට්ටමේ නිලධාරීන් 800ක් මේ පිළිබඳ සමීක්ෂණයට දායක කර ගැනුණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ෆ්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. විදේශගත ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමි ශ්‍රමිකයන් සඳහා තීරුබදු සහන ලබා දීමට තීරණය කර තිබේ. මහ බැංකුව ඉක්ුදා පැන වූ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වූ රෙගුලාසි විදේශගත ශ්‍රී ලාංකිකයන් රැගෙන එන ගමන් බඩුවලට අදාළ නොවන බව අවධාරණය කෙරේ. යම් කිසි ශ්‍රී ලාංකිකයෙක් වසරක් සම්පූර්ණ කර යලි මව්බිමට පැමිණෙන්නේ නම් $10,000ක වටිනාකම් ඇති තීරුබදු සහනය ලැබේ. මාස 3ක් සහ වසරක් ඇතුළත පැමිණෙන්නේ නම් $500ක වටිනාකමට සහන ලැබේ. මාස 3කට අඩු නම් තීරුබදු සහනය $125කි. තමන් ගෙනෙන භාණ්ඩවල වටිනාකම රේගු තක්සේරුවට අනුව නියමිත සහනය ඉක්මවන්නේ නම් එසේ ගෙවිය යුතු තීරුබදු ප්‍රමාණය රේගුව තීරණය කර ඇත. මේ බිමල් පුතානේ හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව
සබරගමුව හා බස්නාහිර පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. පුහුණුව ලබන උපාධිධාරීන් 53000කට ඉදිරි මාස කිහිපයේදී රාජ්‍ය ආයතනවල රැකියා. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජගත් මානව හිමිකම් රැකීමට ශ්‍රී ලංකාව සූදානම්. ජිනීවාහිදී ඉදිරිපත් වූ 46 එක යෝජනාවේ බාහිර ක්‍රියාමාර්ග යෝජනාව රජය ප්‍රතික්ෂේප කරයි. සාර්ථක ඉන්නත්කරණය හමුවේ කඩිනමින් රට විවෘත කිරීමට හැකි බවට ප්‍රකාශ. කුමන ව්‍යසන තත්ත්වයක් මැද්දේ වුවත් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කරන බව රජය අවධාරණය කරයි. අසත් සාලිගේ ඇපඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි. වසංගත තත්ත්වයක් තුළ විපක්ෂ නායකවරයා මැතිවරණයක් ඉල්ලීම එක්සත් ජාතික පක්ෂයේ විවේචනයට. ලොව ප්‍රථම අධිතාක්ෂණික ජංගම දැඩි සත්කාර ඒකකය පේරාදනීය ශික්ෂණ රෝහලේ. රාජසන්ත කළ කහ කිලෝග්‍රෑම් ලක්ෂයක් වෙළඳ පොළට. චීනයෙන් ඇෆ්ගනිස්ථානයට කොවිඩ් එන්නත් ලක්ෂ 30ක්. අවසන් 20 තරඟයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කම්. ලසිත් මාලිංග 20 තරඟවලින්ද සමුගනී. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.